ආයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම රවි ශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. දකුණු කළුතර සිරි නිවෙස්සාරාමේ අභිනව බෝධි ප්‍රාකාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කෙරෙයි. මහියංගනය මූලික රෝහල වෙත ශ්වසන ආධාරක යන්ත්‍රයක් පරිත්‍යාගයක් ලෙසින්. උතුරු මැදත් තෙත් කලාපේත් වකුගඩු ලෙඩ කරන අලුත් හේතුව. කුමන කොරෝනා ප්‍රභේදයකින් වද ආරක්ෂාවීමට ඇති මගක්. දකුණු කළුතර සිරිනිවාසාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන බෝධි ප්‍රාකාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීම ඊයේ සුබ මොහොතින් සිදු කෙරුණා. ඒ පලාතොට පඤ්ඤානන්දන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විහාරාධිපති පූජ්‍යපාද ගැට අරළුවේ විපුල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය පරිදි විහාරස්ථ කාර්ය සාධක සමිතිය මගින් බෝධි ප්‍රාකාරය ඉදිකර තිබෙනවා. මේ ආසනයේ මස්තකේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කරන මොහොතේ තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය විශේෂ මෙම බෝධි ප්‍රාකාරයේ වටා බුද්ධ ප්‍රතිමා වහන්සේලා සෙවණමක් මෙහිදී තැන්පත් කෙරුණා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සීමිත පිරිසක් පමණක් මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. මේ වර්ෂයේ පෙබරවාරි 20 වෙනි දින අප කල්පනා කරන්නට යෙදුණා අපේ විහාරස්ථානයේ වැඩ සිටින ශ්‍රී අත්දස් බෝහාමුදුරන් වහන්සේ අභියස මේ කල්පයේහි බුද්ධත්වයේ ලබා ගන්නට යෙදුණු ඒ සිව් බුදුහාමුදුරන් වහන්සේලා හතර නමත් ඒ වාගේම මෛත්‍රී බුදුහාමුදුරන් වහන්සේගේ අනුරූපව මේ ස්ථානයේ තැන්පත් කරලා දායකාරකාදී පින්නතුන්ට ඒ වාගේම විහාරස්ථානයේ වැඩ සිටින භික්ෂුන් වහන්සේලා වශයෙන් අපට වන්දනාමාන සිද්ධ කරගෙන පින්දහම් සිද්ධ කරගන්නට ඕනී කියන අදහස අප සියලු දෙනාටම ඇති වුණා. මහියංගනය මූලික රෝහල වෙත ශ්වසන ආධාරක යන්ත්‍රයක් අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගනය රාජමහා විහාරාධිපති පූජ්‍යපාද උරුලෑවත්තේ ධම්මරක්කිත නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉකුද්දා පරිත්‍යාග කළා. මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සමිතියේ සභාපති පූජ්‍යපාද බූටෑවත්තේ සරණංකර නාහිමිපාණන් වහන්සේගේ මැදිහත් වීමෙන් එරට විසින ව්‍යාපාරිකයෙක් මෙම ශ්වසන ආධාරක යන්ත්‍රය වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහය දක්වා තිබෙනවා. මහියංගනයේ මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සෙනරත් බණ්ඩාර මහතා වෙත යන්ත්‍රය බහර දුන්නා. මේ අතර මහියංගනයේ මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු රෝහලේ කාර්ය මණ්ඩලයේ ධන පරිත්‍යාගයෙන් ලක්ෂ 4කට අධික මූල්‍ය වටිනාකමක් සහිත වේලි ආහාර තොගයක් රෝහල වෙත පැමිණි ආර්ථික අපහසුතා සහිත පවුල්වල සමාජිකයන්ට සහ වකුගඩු රෝගීන් සඳහා බෙදා දීමට කටයුතු කළා.
තවත් කුසගින්නක් නිවමු. අපි හැමෝටම අමාරු කාලයක්. හැබැයි අපිටත් වඩා අමාරුවෙන් කුසගින්නෙන් පසුවන ඕන තරම් අය අපි අවටම ඉන්නව නේද? එහා ගෙදර, එහා පාරේ, එහා ගමේ, එහෙමත් නැත්තම් පාර අයිනේ. ඒ කොහේ හිටියත් කුසගින්න අපි හැමෝටම පොදුයි. අපි බඩු මල්ලක් කඩෙන් ගන්නකොට, අපි කෑම වේලක් පිසිනකොට, අපි බත් කටක් කනකොට ඔවුන් අපේ මතකයට ඒවි. අන්න ඒ අය ගැන හිතලා තව බඩු මල්ලක් හරි කෑම වේලක්, තව කෑම පාර්සලයක් ඔබට ඔවුන්ගේ නිවස ඉදිරියේ තියලා එන්න පුළුවන් නම් අපි කොච්චර කුසල කර්මයකට දායක වෙනවද? පොඩ්ඩක් හිතන්න. පුංචිම දෙයකින් අපට ලොකු සතුටක් ලබන්න පුළුවන්. තවත් කුසගින්නක් නිවමු. බදුල්ල විනීතගම මලන්ගමුව ගම්මානයේ පිහිටි ශ්‍රී සුමනාරාමය සියවසක පමණ ඉතිහාසයක් සතු විහාරස්ථානයක්. විහාරස්ථානයේ සංවර්ධනය කිරීම වෙනුවෙන් විහාරාධිපති පූජ්‍යපාද වැල්ලවැල තැන්නේ ශ්‍රීලානන්ද ස්වාමින් වහන්සේ බෞද්ධ සදහැවතුන්ගේ සහාය අපේක්ෂා කරනවා. ප්‍රදේශවාසීන්ට සිය ආගමික කටයුතු සිදු කිරීම වෙනුවෙන් නැති එකම විහාරස්ථානය මේ වන අතර සදහැවතුන්ට වන්දනාමාන කිරීමට ඇත්තේ බුදු කුටියත් බෝධීන් වහන්සේ නමත් පමණයි. ප්‍රදේශීය ජනතාවගේ දායකත්වය ඇතිව චෛත්‍යයක් මෙන්ම දානශාලාවක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළත් ඒවා අවසන් කර ගැනීමට නොහැකි තත්ත්වයක පවතින්නේ මූල්‍ය ප්‍රතිපාදන නොමැති කමෙන්. දැනට අපි විහාරස්ථානයේ සංවර්ධනය සඳහා මේ අපිට අඩුපාඩුවක් තියෙන චෛත්‍ය රාජානන් වහන්සේ නමක්. නමුත් අපි දැනට මේ ඔබතුමාට පේනවා ඇති වැඩ කටයුතු අපි ආරම්භ කරලා තියෙනවා. මේ කරගෙන යන්න බොහොම අපහසුතාවයක් තියෙනවා. ජනතාව බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඔවුන්ගේ ආධාර මාධ්‍ය තමයි දැනට අපි මේ වැඩ කොට කරගෙන අවිල්ලා තියෙන්නේ. බෝධීන් වහන්සේ දිහා බැලුවම අපිට පේනවා බොහොම පෞරාණික බෝධීන් වහන්සේ නමක්. නමුත් අද මේ වෙනකොට අපිට බෝධි ප්‍රකාර බැම්මක් පව ඉදි කර ගැනීමට අපහසුතාවයක් පව දානශාලාව සහිත මේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා දැනට අත්විවරම් දාලා තියෙනවා. උරුණු ටික නංගලා තියෙනවා. මේ ඉදිරි වැඩ කටයුතු ටික කරගන්න අපහසුයි. ඒක තමයි මේ වැඩ ටික නතර වෙලා තියෙන්නේ දැනට මගේ. අපි දානපතියෙකු අපිට කාරු හරි එහෙම සම්බන්ධිලා මේ අපට සහයෝගයක් ලබා දෙනවා නම් ගොඩක් වටිනවා. විහාරස්ථානයේ පිහිටි ඉපැරණි බෝධීන් වහන්සේ වටා ඇති බෝධි ප්‍රාකාරයද වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණය කර නොමැතිවීම හේතුවෙන් ගරා වැටී තිබෙනවා. දැනට බෝධි ප්‍රාකාරයක් නැහැ. මේ පැත්තෙන් අර වැහි කාලට ගරා වැටෙන සම්පූර්ණයෙන්ම. ඒතර ගෙවල් වලට හානි වෙනවා. ඒක නිසා අපිට පුළුවන් නම් අපි රජේ මැදිහත් වෙලා මේ බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට බෝධි ප්‍රාකාර බැම්මක් ඉදි කරගන්න අපිට ලැබෙනවා නම් ගොඩක් වටිනවා. විහාරාධිපති පූජ්‍යපාද වැල්ලවැල තැන්නේ ශ්‍රීලානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙන්ම ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් සහ උපකාර කළ හැකි ඕනෑම අයෙකුගෙන් ඉල්ලා සිටින්නේ විහාරස්ථානයේ සංවර්ධනය උදෙසා දායකත්වය ලබා දෙන ලෙසයි. බදුල්ල දිස්ත්‍රික්කයේ මලංගමුව ගම්මානයේ පිහිටලා තියෙන ඉතාම දුෂ්කර ගම්මානයක තියෙන විහාරස්ථානයක්. අපේ විහාරස්ථානයේ පිළිබඳව අවධානය යොමු නොවිච්ච ස්ථානයක්. අද ඇත්තටම මහත්වයේ බලනකොට තියෙන තැන්වල තමයි රජේ වුණත් හැම කෙනෙක්ම අවධානය යොමු විලා කටයුතු කරන්නේ. අපේ මේ දුෂ්කර ගම්මානය තුළ පවතින අපේ පන්සල දැනට මේ බෝධි ප්‍රාකාර බැම්ම චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරවා ගන්න අපි බුදු දාසන අමාත්‍යාංශයෙන් හෝ රජයෙන් යම් මැදිහත් වීමක් යොමු විලා අපිට අවශ්‍ය කටයුතු කරගන්න අවධානය යොමු කළා ඒ කටයුතු කර දෙනවා නම් ගොඩාක්ම වටිනවා පින් සිද්ධ වෙනවා කියන එක තමයි අපිට මේ වෙලාවේදී මතක් කරන් තියෙන්නේ. මේ පන්සල ගත්තම අවුරුදු ගාණක් පරණ පන්සලක්. ඒකෝර මේ වෙනකොට අපේ මේ පන්සලේ ඉගෙනගෙන මේ වෙනකොට ලොකු පිරිසක් ලොකු තැන්වල ඉන්නවා. නමුත් ඒ අපි සියලුම දෙනා එකතු වුණත් මේ පන්සලේ තියෙන අඩුපාඩුත් එක්ක ගත්තම අපි මේ පන්සලේ දියුණු කරගෙන අපිට තියෙන අඩුපාඩුකම් ඔක්කොම සම්පූර්ණ කරගන්න අමාරුයි. ඉතින් අපි ඉල්ලනවා අපේ රජයෙන් ඒ වගේම අපිට උපකාර කරන්න පුළුවන් සියලුම පාර්ශවයන්ගේ මේ අපේ පන්සලේ තියෙන අඩුපාඩු බලලා මේ දහම් පාසලක් කෙරීගෙන යනවා. ලොකු බෝධීන් වහන්සේ නමක් මේ වැඩ හිටිනවා. ඒ බෝධීන් වහන්සේ වෙනුවෙන් බෝධි ප්‍රාකාර බැම්මක් අපි වෙනුවෙන්
ඉදි කරලා දෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වෙනකොට අපි විහාරයේ ඒ වගේම අපේ චෛත්‍ය රාජයන් වහන්සේ මේ වේදී ඉදි කිරීමට පටන්ගෙන තියෙනවා. ඉතින් අපිට යම් උපකාරයක් ලැබෙනවා නම් මේ දේවල් තව තවත් දියුණු කිර ගන්න ඒක ඇත්තටම අපිට ලොකු පිටුවහලක් වෙනවා. අපේ පන්සල යම් කිසි මට්ටමකින් හෝ දියුණු කරගන්න. ඒ වගේම අපි ඉගෙන ගත්ත දහම් පාසල අපි උත්සාහ කරන අපේ දහම් පාසල වෙනුවෙන් ඇත්තටම බණ ශාලාවක් මේ වෙනකොට නැහැ. ඉතින් ඒ සම්බන්ධව අපි ඒත් ඉදිකිරීම කටයුතු අපි ආරම්භ කරන් තියෙනවා. නමුත් ඉදිකිරීම සම්පූර්ණ කිරීමට අවශ්‍ය යම් මුදල් උපකාරයක් හෝ ද්‍රව්‍ය උපකාරයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා සියලුම දෙනාට. අපේ පන්සල තවත් විශාල පන්සලක් බවට පත් කර ගැනීම සඳහා උදව් කරනවා. වසර අවුරුදු 100ක් ඉදිරි පැරණි පන්සලක් මේක. මෙම පන්සලේ අපේ දරුවෝ පෙර පාසලේට ඉස්සෙල්ලා ගියාම මේ පුතා වගේ අපේ දරුවොත් මේ පන්සලේ තමයි පෙර පාසලේ ගියේ. මම ඉගෙන ගත්තත් මේ ඉස්කෝලෙන් තමයි ඉගෙනගෙන තියෙන්නේ මුලට. ඉතින් මේ හදලා මේ චෛත්‍යයක් හදන්න තමයි මේක මේ ඉදි කරගෙන යන්නේ. මේක ගමේ මිනිස්සුන්ගේ දායකත්වයෙන් තමයි මේක කරගෙන තින්නේ. මේ ඉදිරි ටික කරගෙන යන්න ගමේ කට්ටියට කිසිම හැකියාවක් නැහැ. මම කියන්නේ කවුරු හරි දාන පෙතියක් හරි රජයෙන් හරි කිසිම ආධාර මුදලක් කරලා මේ ගමේ මිනිස්සුන්ට මේ වඳ පුදා ගැනීම සඳහා මේ චෛත්‍ය රාජයන් වහන්සේ ඉදි කර දෙන්න කියලා තමයි මගේ ඉල්ලීම කරන්නේ. ඔබේ දැන ගැනීම පිණිසයි. උතුරු මැද හා තෙත් කලාපයේ වෙසෙන ජනතාවට වැළඳෙන හඳුනා නොගත් වකුගඩු රෝගයට කෘමිනාශක සහ විජලනයට අමතරව හන්ටා වෛරස් රෝගයද එහා සමාන බලපෑමක් ඇති කරන බව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ රජරට විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් එක්ව සිදු කළ පර්යේෂණයකින් තහවුරු කරගෙන තිබෙනවා. උතුරුමැද පළාතේ තිරප්පනේ කැපිතිකොල්ලෑප වැනි ප්‍රදේශවල වකුගඩු රෝගය වැළඳුණු පුද්ගලයන් යොදාගෙන සිදු කළ පර්යේෂණයේදී මේ බව තහවුරු වී තිබෙනවා. වකුගඩු රෝගය සෑදුණු පුද්ගලයන් වැඩි ප්‍රමාණයකට මීට පෙර හන්ටා වෛරස් රෝගය සෑදී ඇති බවයි එහා ආශ්‍රිතව විද්‍යාත්මක කරුණු සොයා බැලීමේදී තහවුරු වී ඇත්තේ. මීයන්ගේ බහිස්රාවී ද්‍රව්‍යවල තිබෙන මෙම වෛරසය ශ්වසන මාර්ගය ඔස්සේ මිනිසාගේ ශරීරයට ඇතුළු වන බව සඳහන්. මියුනට හා ඩෙංගු රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්වන හන්ටා වෛරස් රෝගය රුධිර පරීක්ෂාවක් මගින් හඳුනාගත හැකියි. ක්‍රියාකාරී වී ගොවිතැන හා වගා කටයුතු වල නිරත වන පිරිමි පුද්ගලයන් බහුතරයකටත් කාන්තාවන්ටත් හන්ටා වෛරස් රෝගය වැළඳී තිබීම විශේෂත්වයක්. අපට අවශ්‍ය වුණේ මේ පර්යේෂණයට මේ මීයන්ගෙන් බෝ වෙන රෝගකාරක දෙකක් මෙම රෝගයට බලපෑමද කියන එක. විශේෂයෙන්ම ලෙප්ටොස්පයිරෝසිස් එවත් මීවුන කියන රෝගය බැක්ටීරියාවකින් තමා මිනිසුන්ට හැදෙන්නේ. මෙම බැක්ටීරියාව මීයන්ගේ මුත්‍රා වැනි අපද්‍රව්‍ය වලින් පුද්ගලයින්ට ඇතුළු වෙනවා, ශරීරයට ඇතුළු වෙනවා. ඊට අමතරව එම මීයන්ගෙන්ම වෛරස් රෝගය බෝ වෙන්න පුළුවන්. ඒ වෛරස් රෝගය තමයි හන්ටා වෛරස් කියන වෛරස් රෝගය. එතකොට මේ හන්ටා වෛරස් ගැන විශේෂ අවධානමක් මෙතෙක් තිබුණේ නැහැ. නමුත් වෙනත් රටවල මෙම රෝගය ගැන විශේෂයෙන්ම පරීක්ෂණ කරලා තියෙනවා. නමුත් ලෝකෙම රටක ඔය ලංකාවේ තියෙන මේ හඳුනා නොගත් වකුගඩු රෝගයට මේ හන්ටා වෛරස් කියන වෛරස් රෝගය සම්බන්ධද කියලා පරීක්ෂණ කරලා තියෙනවා ඊටාම අඩුයි. නමුත් අපේ පරීක්ෂණයේදී උනේ මෙම හන්ටා වෛරස් කියන රෝගය ඇත්තටම මීයන්ගේ ඒ මුත්‍රා සහ අපද්‍රව්‍ය වලින් තමයි මේක පිට වෙන්නේ පරිසරයට. නමුත් මිනිසාට ආසාදනය වෙන්නේ ශ්වසන මාර්ග පද්ධතිය හරහා. එතකොට මේ රෝගීන් විශේෂයෙන්ම වකුගඩු රෝගීන්ට මෙම වෛරසය හැදිලාද නැද්ද කියන එක අපේ පරීක්ෂාවට මුල් වුණා. මේ වුණටත් වඩා හන්ටා වෛරස් රෝගයේ මේකට සම්බන්ධතාවයක් තියෙනවා කියලා. එතකොට මෙම පරීක්ෂණයෙන් අපට කියවෙන්නේ කෘමිනාශක ඒ වගේම විජලනය වැනි හේතුකාරක වගේම හන්ටා වෛරස් රෝගයත් මෙම වකුගඩු රෝගයේ සැදීමට සාමූහිකව බලපෑවයි කියලා. මෙම රෝග තත්ත්වයන් විශේෂම හන්ටා වෛරස් රෝගය ඇතිවීමේදී රෝග ලක්ෂණත් ඒ වගේම මියුන හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් රෝගයේ රෝග ලක්ෂණත් බොහෝ විට එක සමානයි. ඒ නිසා විශේෂයෙන්ම රසායනාගාරයක රුධිර සාම්පලයක් පරීක්ෂා කිරීම ඉතා වැදගත් වෙනවා රෝහලක වෛද්‍යවරුන්ට මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී. තවත් වැදගත් දෙයක් තමයි සමහර අවස්ථාවලදී ඩෙන්ගු රෝගියෙකුගේ රෝග ලක්ෂණ මේට හා සමාන වෙන්න පුළුවන්. ඒ නිසා ඊටාම වැදගත් වෙනවා මෙම රෝගියේ රුධිර සාම්පලයක්
විශේෂයෙන්ම හන්ටා වෛරස්ද එහෙම නැත්නම් ලෙප්ටොස්පයිරෝසිස්ද එහෙම නැත්නම් ඩෙන්ගුද කියලා පරීක්ෂා කිරීම ඊටම වැදගත්. ආර්ථික අපහසුතා හේතුවෙන් මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයට අනුව අධ්‍යයන කටයුතු සිදු කිරීම සඳහා විද්‍යුත් තාක්ෂණික පහසුකම් සපයා ගැනීමට නොහැකි වී සිටින දූදරුවන් 400 දෙනෙක් වෙත ටැබ් යන්ත්‍ර 400ක් ලබා දීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට බෞද්ධ මාධ්‍ය ජාලය සැලසුම් කර තිබෙනවා. දැය දූපුතුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උපකාර කිරීමේ මෙම දැවැන්ත ව්‍යාපෘතිය නම් කොට ඇත්තේ සිප් නැන දායාද ලෙසින්. අධ්‍යාපනය ලැබීම සියලු දරුදැරියන්ගේ අයිතියක්. කොරෝනා වසංගතය හමුවේ පාසල් වසා ඇති පසුබිමක මාර්ගගත අධ්‍යයන ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට මෙරට දරුදැරියෝ යොමු වී සිටිනවා. කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. යහවන අයවන ශ්‍රේණියේදී ඔබ සෞඛ්‍ය පිළිබඳව බොහෝ පිරිසකට එලෙස අධ්‍යාපන කටයුතු සිදු කිරීමට පහසුකම හිමි වුවත් ඇතැම් ප්‍රදේශවල සිසු දරුදැරියන්ට මාර්ගගත ක්‍රමවේදයට අධ්‍යයන කටයුතු සිදු කිරීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා පහසුකම් සපයා ගැනීමට නොහැකි වී ඇති පසුබිමක් තුළයි. පොතක් පෑනක් පත්ත මිලදී ගැනීමට නොහැකි තරමට පවතින දුෂ්කර ආර්ථික තත්ත්වයන් හමුවේ දරුදැරියන්ට විද්‍යුත් සංනිවේදන තාක්ෂණයේ පහසුකම ලබා දීම ඇතැම් දෙමව්පියන්ට සිහිනයක්. දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනයේ අයිතිය ගිලිහී යාමට නොදී සිප් නැන දායාද මෙලෙස ක්‍රියාත්මක වන්නේ බෞද්ධ රූපවාහිනියේ 14 වැනි සංවත්සරයට සමගාමී වයි. ඒ සඳහා පරිත්‍යාගශීලී ඔබටත් දායකත්වය ලබා දීමට අවස්ථාව හිමිවනවා. ඔබ අප ලද අධ්‍යාපනයේ අයිතිය රටේ ජීවනාලියට ලබා දෙන්නට එක්වන ඔබේ පරිත්‍යාගයන් බෞද්ධයා පුණ්‍යාධාර අරමුදල නමින් නැති සම්පත් බැංකුවේ ගිණුම් අංකය 0.70/60.3 ලංකා බැංකුවේ ගිණුම් අංකය 04.81.02.19.68 මහජන බැංකුවේ ගිණුම් අංකය 17.61.130.02.46.69 යන බැංකු ගිණුම් අංක වෙත යොමු කළ හැකි. වැඩිදුර තොරතුරු සඳහා විමසන්න 0117-215-288 0114-422-022 071-359-2089 ආර්ථික දුෂ්කරතා හමුවේ ගිලිහෙන සිප් නැන අපේ රටේ ජීවනාලියට දායාද කරන්නට එක්වෙමු. රට විවෘත කර තිබුණත් පවත්වාගෙන සෞඛ්‍ය පුරුදු අකණ්ඩව පවත්වා ගත යුතු බව සෞඛ්‍ය අංශ ජනතාවට අවධාරණය කරනවා. යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මගින් ඕනෑම කොරෝනා වෛරස් ප්‍රභේදයකින් ආරක්ෂා වීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා. ඕනෑම නව ප්‍රභේදයක් කියන්නේ අපේ පාලන ක්‍රියාවලියට සහ අපිට අපේ ජීවිතවලට ගන්නකොට තර්ජනයක් කියන එක අපි අවිවාදයෙන් පිළිගත යුතුයි. ඒ නිසා ඒවායින් ආරක්ෂා වීම වැදගත් වෙනවා. ඒවා ලංකාවට පැමිණීමට තියෙන ඉඩකඩ අවම කිරීමට කටයුතු කිරීම වැදගත් වෙනවා. ලංකාවට යම් ආකාරයකට පැමිණුණොත් ලංකාව තුළ පැතිරීමට තියෙන අවකාශය අවම කිරීමේ කටයුතු කිරීම වැදගත් වෙනවා. මම හිතනවා ඒ සඳහා මේ වෙන විට අපේ රටේ සියලු දෙනාම දැනුවත් වෙලා තියෙන්නේ. අපි ඒ දැනුවත් තුණු ආකාරයට හැසිරුණොත් මං හිතනවා මේක ලංකාවට අපි ඉස්ලාම් බලන්න ඕන එන එක නවත්තන්න ආවත් මේක බරපතල ලෙස පැතිරෙන එක වළක්වා ගන්න අපිට පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ලෝකේ පුරාම මේ ඕනෑම ප්‍රභේදයක් මුලදී රටවල් කීපයකින් හමු වුණත්
පහු වෙනකොට මේ ලෝක පුරා ජනතාවගේ සංචරණය හේතු කොටගෙන ලෝකයේ සෑම රටකින්ම වාගේ ඉදිරි කාල සීමාව තුළ මේ හමුවීම මම හිතනවා මේ එහෙම වෙන්නේ නැහැයි කියන්න කොහෙත්ම විදිහක් නැහැ. ඒ නිසාම තමා ලෝකයේ ඕනෑම තැනක මෙවැනි අලුත් ප්‍රභේද පහළ වූ වහාම ලංකාව තුළ එවැනි ප්‍රභේද හමු වෙනවාද කියන දෙවිල්ල විමසිල්ල විපරම් කිරීම අපි ආරම්භ කරලා ඒ කටයුත්ත නොකඩවා කරගෙන යන්නේ. හැබැයි මම පුද්ගලිකව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කෙනෙක් හැටියට මේ අවස්ථාවේ කියන්න තියෙන වැදගත්ම දේ තමා රට විවෘත කරන එකෙන් අදහස් වෙන්නේ නැහැ සෞඛ්‍ය පුරුදු අත අරින්න පුළුවන් තත්වයට තියෙනවාය කියලා. මොකද මේ එන්නත් කිරීමෙන් තුලින්ම පමණක් මේ වෛරසය 100% පරාජය කරන්න බෑ. අපේ මේ දක්වා කරගෙන යන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් රට විවෘත කරන්න පුළුවන් වුණොත් මම හිතනවා ආර්ථික කටයුතු සමාජික කටයුතු සාධාරණ ලෙස අපේ රටේ ඉදිරියට යමින් රටේ ජනතාවට තියෙන සෞඛ්‍ය පැත්තෙන් තියෙන අවදානම අවම කරගනිමින් රට විවෘත කරන්න අපිට පුළුවන් වෙයි. ඒ සඳහා අපි දැනට ඉඳලම සූදානම් වුණොත් මට හිතෙනවා ගැටලුවකින් තොරව අපිට ඉදිරියට යන්න පුළුවන් වෙයි. මේ දවස්වල මේ වෛරසය හොයාගත් රටවල කරන්නා වූ ක්‍රියාවන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විමසිල්ලෙන් ඉන්නේ. ඒ අයගෙන් ඉගෙන ගන්නා පාඩම් තමා අපිට අපේ රටට මේක පැමුණුනොත් අපි ක්‍රියාත්මක කරන්න අපිට උදව් වෙන්නේ. අපිට ඒකෙන් ඒ සියල්ල ඒ ආකාරයෙන්ම කිරීම නෙවෙයි අපි කියන්නේ. නමුත් අපිට මේ මොහොතේ පරීක්ෂණ කරමින් තොරතුරු එකතු කරන්න පුළුවන් කමක් නැහැ. අනික් රටවල් වල දැකපු දේ අනුව ඒ අය දුන්න සාර්ථක මුණු දුන්න ආකාර ගැන විමසිල්ලෙන් ඉඳලා අපි ඒවා තමයි ක්‍රියාත්මක කරන්න අපිට පුළුවන් වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන තාක්ෂණය සහ අනිකුත් වැඩපිළිවෙල මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙනවා. ඒ අනුව මේ ඕනෑම ප්‍රභේදයක් පැමුණුනොත් ඒ මොහොත වෙන විට රටේ සහ ලෝකේ පුරා තිබිච්ච තත්වයන් සැලකිල්ලටගෙන අනික් රටවල් ගත් ක්‍රියාමාර්ග සමාලෝචනය කරලා ඒ මර්ධනය සඳහා අවශ්‍ය කරන පියවරවන් ගන්නනවා ඇති. මේක මේ ඩෙල්ටා වෛරසය සඳහාත් අපි ගත්තේ ඒ ආකාරයටමයි. ලැම්ඩා වෛරසය ලංකාවට ආවොත් ඒකටත් ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග තියෙන විකල්ප අපි ළඟ තියෙනවා. කොහොමද කරන්න කියන එක ඒක ඒ මොහොතේ තමයි තීරණය කරන්න පුළුවන් වෙන්නේ. ඒත් සමගින් අදට නියමිත සංදේශීය පුවත් විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සංදේශීය Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක් විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.